අද අපි එකතු වෙලා ඉන්නේ සිරස පහේ හපන්න වැඩසටහනත් එක්ක. අද ගුරුවරුන්ට මේ වැඩසටහන බාර දෙන්න කලින් අපි පොඩ්ඩක් කතා කරමු. අද මම කතා කරන්න යන්නේ විභාගයකට ලෑස්ති වෙනකොට දූලා පුතාලා මොන වගේ දේවල් ගැනද හිතන්න ඕනේ කියන දේවල් ගැන. හොඳද? ඔන්න පළවෙනියටම මතක් වෙන්න ඕන දෙයක් තමයි මතක් කරගන්න ඕන දෙයක් තමයි අපි විභාගයකට පාඩම් කරනකොට විභාගයකට ලෑස්ති වෙනකොට අපි සාමාන්‍යයෙන් හිතන්නේ ප්‍රතිඵලය ගැන විතරයි. හැබැයි අපි දන්නවා ස්නායු විද්‍යාව පැත්තෙන් බලනකොට ඕනම විභාගයකට ලෑස්ති වෙනකොට ඒ විභාගය වෙනුවෙන් අපි දරන උත්සාහය තමයි ඇත්තටම මොලේ වර්ධනය පැත්තෙන් අපිට වටින්නේ. ඒ නිසා ප්‍රතිඵලය දිහාම බල බය වෙන්නේ නැතුව තමන් දරන උත්සාහය ගැන පොඩ්ඩක් හිතන්න. එතකොට දවසකට අපි කරන වැඩ විභාග වෙනුවෙන් කරන වැඩ ගැන හිතනකොට ඒවා පාඩම් කරන විදිහ කාත් එක්ක එකතු වෙලාද මේ විභාගය ගැන තියෙන ගැටලු කතා කරන්නේ. එතකොට විභාගය සම්බන්ධයෙන් බබාලට පොඩි බයක් ඇති වෙලා තියෙනවා නම් ඒවා ගැන කතා කරන්න ඕන වැඩිහිටියන් එක්ක. ඒ වගේ දේවල් කරනවයින් තමයි අපිට විභාගයකට මුහුණ දෙනකොට අපිට බය නැතුව මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔන්න මතක තියාගන්න ශ්‍රමය තමයි අපි දරන උත්සාහය තමයි වටින්නේ. ප්‍රතිඵලය එන වෙලාවකට ඊළඟට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ විභාගයකට ලෑස්ති වෙන කාලෙකදී කාලවකවානුවලදී අපි හොඳට කන්න බොන්න ඕන, හොඳට විවේකය ලබා ගන්න ඕන, විශේෂයෙන් හොඳට නිදා ගන්න ඕන, ඒ වගේම හොඳට සෙල්ලම් කරන්න ඕන. මම දන්නවා විභාගයක් ලං වෙද්දී සමහර වෙලාවට දූලා පුතාලා හිතනවා ඇති විභාගයෙන් පස්සේ සෙල්ලම් කරන්න පුළුවන්. දැන් අපි පාඩම් කරමු කියලා. හැබැයි අපි දූලා පුතාලගේ මොලේ වර්ධනය පැත්තෙන් බැලුවහම සෙල්ලම් කරන එක ගොඩක් වැදගත්. විශේෂයෙන් විභාගයක් වගේ ටිකක් අර ආතතිය වැඩි වෙන පීඩනය වැඩි වෙන කාලෙකදී සෙල්ලම් කරන එකෙන් දරුවන්ට ලොකු විවේකයක් ලැබෙනවා. ඒ නිසා පුළුවන් තරම් සෙල්ලම් කරන්න. ඔය දැන් ටීවී එකක් දිහා වීඩියෝ ගේම් එකක් ගන්න සෙල්ලම් නෙවෙයි. පොඩ්ඩක් එළියට ගිහිල්ලා බයිසිකලයක් පැදලා ගෙදර වටපිටාවේ ඉන්න අක්කල මල්ලිලත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරන්න පුරුදු වෙන්න. එතකොට මොලේ අර විවේකය කියන දේ ගොඩක් වටින නිසා විශේෂයෙන් අපි විභාගයකට ලෑස්ති වෙනකොට ওই වගේ දේවල් ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕන. ඔන්න අන්තිමටම කියන්න තියෙන දේ තමයි විභාගයකට ලෑස්ති වෙද්දී හැම කෙනාටම පොඩි බයක් තියෙනවා. විභාග බය කියන එක සාමාන්‍ය දෙයක්. මොකද අපි දන්නවනේ අපි අවුරුදු ගාණක් තිස්සේ මාස ගාණක් තිස්සේ මේ විභාගයට ලෑස්ති වෙලා දැන් ඒකේ හොඳට කරන්න ඕන කියලා අපි හිතාගෙන ඉන්න නිසා ඒ එක්සෑම් එකකට යනකොට විභාගයට යනකොට පොඩ්ඩක් බය හිතෙන්න පුළුවන්. හැබැයි අපි මතක තියාගන්න ඕන ඒ බය ගැනම හිත ඉන්නේ නැතුව නෑ මම මේ විභාගයට මුහුණ දෙන්න මහන්සි වෙච්ච ඒවා මතක් කරගන්න, ටීචර්ස්ලා උගන්වපු දේවල් මතක් කරගන්න, මම පාඩම් කරපු විදිහ මතක් කරගන්න. ඒ නිසා මම මේ දේවල් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ උත්සාහය තියෙන නිසා මම උත්සාහ කරපු නිසා මට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේදී බය ගැනම හිතන්නේ නැතුව දූලා පුතාලා හිතන්න ඕන උත්සාහය. මම කරපු උත්සාහය නිසා මට මේක කරගන්න පුළුවන් වෙයි කියන එක මතක තියාගන්න ඕන. හරි, අපි අද කතා කරේ විභාගයකට මුහුණ දෙද්දී දූලා පුතාලා මතක තියාගන්න ඕන කරුණු දෙක තුනක් ගැන. ඒවත් අද මතක තියාගෙන මම දැන් මේ වැඩසටහන ගුරුවරුන්ට බාර දෙනවා. ආයුබෝවන් දරුවනේ, සියලු දෙනාට සුබ දවසක් වේවා කියලා මුලින් ප්‍රාර්ථනා කරනවා. සිරස ශිල්පශාලිකා පහේ හපන්නු සම්මන්ත්‍රණ මාලාව සමග ඔබ අද අපිත් එක්ක එකතු වෙනවා. සුනන්ද සර්, ඒ වගේම සුනන්ද සර්, ආයුබෝවන් අපේ දරුවනේ. මම හිතන්නේ දැන් අපේ මේ වැඩසටහනට විශාල ප්‍රතිචාර ගණනාවක් ලැබෙනමින් පවතිනවා නේද සර්? ඒ කියන්නේ දරුවෝ අපිත් එක්ක දැනුම හොයාගෙන යනවා. දරුවෝ අලුත් දැනුම අපිත් එක්ක කතා කරනවා. ඒ නිසා අපේ දරුවන්ට ඉතාම වටිනා වැඩ කොටසක් පහේ ශිල්පශාලිකා හපන්නුත් එක්ක අපි එකතු වෙලා කරන්න බලාපොරොත්තු වෙන වෙලාවේ අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා සර්
ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා කියලා අපේ දරුවෝ හොඳටම දන්නවා දැන්. ඒ කියන්නේ තාම ළඟයි විභාගෙට. ඒ නිසා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ යම් කොටසකට සාකච්ඡා කරලා කොටසක් පිළිබඳව සාකච්ඡා කරමින් තමයි අද දවසේ අපි වැඩසටහන පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ. සුරන්ස අර වෙනදා කිව්වා වගේම අපිට මම හිතන්නේ තවම දවස් කීපයයි තියෙන ශිෂ්‍යත්ව විභාගයට මේ පුංචි දරුවන් වෙනුවෙන්. ඒක නිසාම ඒ පුංචි දරුවන්ට අර කරුණු මතක් කර දීමක් තමයි මේකේදී අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා අපි කල් වේලා නොයවා අපේ ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කරමු නේද? ඔව් සාමාන්‍යයෙන් අපිට ප්‍රශ්න පත්‍රය හැදෙනකොට දරුවනේ ඔයාලා හොඳටම දන්නවා මේ වෙනකොට අපි පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා එහෙම නැත්නම් අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරපු අපේ දරුවෝ දන්නවා එක්ක ගීත ඛණ්ඩයක් එහෙම නැත්නම් ඡේද ඛණ්ඩයක් තමයි අපේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ බවට පත් වෙන්නේ. මෙන්න මේ ඡේද ඛණ්ඩය සහ ගීත ඛණ්ඩය වෙන්න පුළුවන්. මෙන්න මේ අනුසාරයෙන් අපිට ලබා දෙන ප්‍රශ්න වලට අපි පිළිතුරු සැපිය යුතුයි කියන කාරණේ අපේ දරුවෝ දැන් හොඳට අභ්‍යාස කරලා හුරු වෙලා තියෙන්නේ නේද සර්? ඔව්. ඇත්තම ශිෂ්‍යත්ව විභාගයේ හැම මාතෘකාවක් එක්කම අර ඔබ කිව්වා වගේ ගීත ඛණ්ඩ ඒ වගේම එකෙක් ඡේද ඛණ්ඩ මේ ඇසුරෙන් අහන්න පුළුවන් ප්‍රශ්න බොහෝ තියෙනවා. ඒක නිසාම අපි පළවෙනි ප්‍රශ්නේ විදිහට සුනන්ස අපි අරන් තියෙනවා එස් මහින්ද හාමුදුරුවන් විසින් රචනා කරපු මේ ළමා ගීතයක්. නැත්නම් පද්‍ය පන්තිය තුලින් නිර්මාණ ගීතයක් මේක නේ. මම හිතන්නේ අපේ දරුවෝ පන්තියේදී තාම රසවත්ව මේ ගීතය අහන්න ඇති නේ සර්. මම යෝජනාවක් කරනවා අපේ සර්ට චුට්ටක් අපේ දරුවන්ට මේක ගායනා කරලා පෙන්නමුකෝ. ඔව්. ඒ වගේම කියන්න ඕන සෝන්ස මේ මුල් ගායනයේ නන්දා මාල්නී ගායන ශිල්පීනේ තමයි ගායනය කරලා තියෙන්නේ. එස් මහින්ද හාමුදුරුවෝ තමයි මේ පද රචනය කරලා තියෙන්නේ. අපි අහලා බලමු ඉස්සරලම. සමන් පිච්ච මල්ලිහිරුණු නිල් තන කොළ පිට්ටනියක් වගේ අහස අන්න බලනු කොච්චර ලාසනද රැට බකමුණෝ පියාඹති අනිත් කුරුල්ලෝ නිදතේ බෝ අතුවල එල්ලීගෙන මාවවුලෝ කෑගසති මගේ සුරතල්ලක්කාගේ මාලේ මුතු වැටවාගේ මේ වැටෙන්නේ පිනිබින්දුයි අදමු එකක් ඒවාගේ. හරිම ලස්සනයි. අපේ දුවලා පුතාලත් ගෙදර ඉඳලා තාම ලස්සනට තාලෙට ගායනා කරන්න ඇති අපි සර් එක්ක නේද? හැබැයි විභාගෙට ගියාම අපේ විභාග ප්‍රශ්න පත්‍රය ලබා දුන්නාම අපිට මෙහෙම ගායනා කරන්න බැරි වෙයි නේද? හැබැයි අපිට තියෙනවා සර් ලොකු වගකීමක්. ඒ වගකීම තමයි මේ දීලා තියෙන ගීත ඛණ්ඩය ගීතය තාම හොඳින් අපේ දරුවෝ මොකද කරන්න තියෙන්නේ? හොඳින් කියවන්න වෙනවා නේද? කියවන්න වෙනවා. කියවලා ඊළඟට ඊට ප්‍රශ්න අහලා තියෙනවානේ නිවැරදි පිළිතුර අර ඉස්සරලා කිව්වා වගේම අපි මුලදී කිව්වා වගේම නිවැරදි උපදෙස් පිළිපැදලා නිවැරදි පිළිතුර සැපීම ඉතා වැදගත් වෙනවා. අපි එනම් කල් වේලා නොගොස් අපි දරුවන්ට ප්‍රශ්න දීලා එමු නේද සර්? ඔව්. බලමු පළවෙනි ප්‍රශ්නේ මොකද්ද දීලා තියෙන්නේ කියලා. ඒක සමම් පිච්ච මල් වලට සමාන කර ඇත්තේ මොනවාද? ඇතර මේ පද්‍ය පන්තිය බැලුවම මේ සුනන්දස සමන් පිච්ච මල් ලිහිරුණු නිල් තනකොළ පිට්ටනියක් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක සමන් පිච්ච මල් වලට සමාන කර ඇත්තේ මේ වෙනස් උත්තරයක් වෙන්නත් ඔව් රාත්‍රී අහස කියලා අපේ දරුවන්ට හිතෙන්න පුළුවන් නේද? රාත්‍රී අහස ඒ කියලා කියන්නේ ඒ රාත්‍රී අහසේ සුන්දරත්වය තමයි අපිට මේ කවි පන්තියේ පළවෙනි පද්‍ය තුලින් ඒ කියන්නේ පළවෙනි කොටසෙන්ම කියවෙන්නේ. ඔව්. හැබැයි හැබැයි පැහැදිලිව බැලූ කල සමම් පිච්ච මල් වලට සමාන කර ඇත්තේ කුමක්ද කියලා නහන්නේ මොනවද කියලා නහන්නේ. ඔව්. එතකොට බැලූ බැලමට අපට ආර දරුවෙක්ට පෙවුනට රාත්‍රී අහස කියලා ඇත්තටම සමම් පිච්ච මල් වලට සමාන කරලා තියෙන්නේ තරු. තරු. ඉතින් දරුවනේ දැන් අපි තරු ගැන ගත්තාම සමන් පිච්ච මල් ගත්තාම අපි දන්නවා මේ රාත්‍රියට පිපෙන මල් පිළිබඳව කතා කරනවා නේද? අපි පාඩම් වලදී තියෙනවානේ. අපි ඉදිරියේදී කතා කරමු මේක පිළිබඳව නේද? එහෙනම් අපි දෙවෙනි ප්‍රශ්නෙට හොම යමු. මෙහි සඳහන් වන උපමාවක් ලියන්න.
අපේ දරුවෝ දැන් උපමා උපමේය පිළිබඳ ලොකු අවබෝධයක් තියෙනවා නේද? හැබැයි දැන් අපේ දරුවන්ට තියෙන මේ පාර විශේෂත්වය තමයි මේ විශේෂයෙන් උපමා කියලා ගොඩාක් තොගයක් දැනගන්න අවශ්‍යතාවයක් නැහැ නේද? ගුරුවත් පොතේ අපේ දරුවන්ට 3 4 5 ශ්‍රේණිවලදී උගන්වපු විෂය කාරණා ප්‍රමාණවත් වෙනවා. අපේ දරුවන්ට මේ දැනුම මේ ශිෂ්‍යත්ව විභාගයේදී නේද අපේ දරුවන්ට ප්‍රදර්ශනය කරන්න හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම තමයි සුනන්ස මේ විෂය නිර්දේශයෙන් පිට මේවා එන්නෙත් නැහැනේ. නෑ එන්නේ නැහැ. ඒකත් විශේෂතාවයක් නේද? ඔව් දැන් සමාන පදයක් ගත්තත් අපේ දරුවන්ට තියෙන විරුද්ධ පදයක් ගත්තත් නේද? ඊට පස්සේ මේ සියලු දේවල් විෂය නිර්දේශයත් එක්ක බද්ධ වෙලා තියෙන නිසා අපේ දරුවන්ට පන්ති කාමරයේදී ගුරුතුමිය ලබා දෙන දේවල් ඒ වගේ මේ වාගේ වැඩසටහන් වලදී අපේ දරුවන්ට ලබා දෙන ඒ තොරතුරු ඉතාම ප්‍රමාණවත් වෙනවා ශිෂ්‍යත්ව විභාගය ඉතා ඉහළ ලකුණකට යන්නට නේද සර්? ඔව්. සුනන්ස මේ උපමාවක් අපි අඳුර ගන්න ක්‍රමයක් තියෙනවා. මෙන් සේ වැනි විනා එව් වාගේ නිපාත පදත් එක්ක සම්බන්ධ වෙලා තියෙන බොහෝ දුරට නේද උපමාවක්. ඒක නිසා මේ ගොඩක් දෙනෙක් උපමාවක් කියන එක අඳුර ගන්න පුළුවන් වෙයි. මේ ගීතය තුල ඇති උපමාවක් තමයි දැන් මේ ප්‍රශ්නෙට පිළිතුරු විදියට සපයන්න වෙලා තියෙන්නේ. ඉතින් එතකොට මේකේ තියෙනවා සමම් පිච්ච මල්ලි හිරුණු නිල් තනකොළ පිට්ටනියක් වගේ. ඔව් එතන අපිට උපමාවක් විදියට ලියන්න පුළුවන්. ඒ වගේම තමයි මුතු ඇට වගේ. මුතු ඇට වගේ. අපි තුන්වෙනි ප්‍රශ්නයත් ඔහොම යමු. කවි පන්තියේ වර්තමාන කාල ආඛ්‍යාත බහුවචන පදයක් ලියන්න. ඔව්. ආඛ්‍යාතය කියලා අපි දන්නවා වාක්‍යයක් අවසන් කරනකොට නේද? අපි දරුවන්ට මේ ආඛ්‍යාතය කියන්නේ වාක්‍ය වින්‍යාසය ඊට පස්සේ අක්ෂර වින්‍යාසය වගේ දේවල් ඉතාම වැදගත්. අපෙන් අහන්නේ මෙතනදී කවි පන්තියේ වර්තමාන කාල ආඛ්‍යාත බහුවචන පදයක් ලියන්න තමයි අපේ දරුවන්ට දීලා තියෙන්නේ. එතකොට ගොඩක් තියෙනවා නේද? ගොඩක් තියෙනවා. ඔව්. ඔව්. එයින් එතකොට මේ අපිට පුළුවන් මේකේ තියෙන ඒවා පියාඹති, නිදති, කෑගසති ඔය වගේ එකක් ලියුවා නම් මම හිතන්නේ ප්‍රමාණවත්. ඔව් දැන් අපේ දරුවන්ට පුංචි අපි අතුදව්වක් විදිහට තමයි මේ ආඛ්‍යාත පද එකක් ලියන්න කියලා තියෙනකොට අපි 3-4ක් අපි දානවා නේද සර්? ඒ කියන්නේ උපමාවක් ලියන්න කිව්වහම අපි උපමා දෙකක් මෙතන සඳහන් කරලා තියෙනවා. අපේ දරුවෝ විභාගෙදී එහෙම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. නෑ. දීලා තියෙන උපදේශ වලට අනුව එකක් නම් ලියන්න තියෙන ඔබ එකක් ප්‍රමාණවත් මෙතන සටහන් කරන එක නේද සර්? අපි යමු බලන්න ඊළඟ ප්‍රශ්නෙටත් මොනවද අපෙන් අහලා තියෙන්නේ කියලා. කවි පන්තියෙන් විශේෂණ පද දෙකක් ලියන්න. විශේෂණ පද දෙකක් ලියන්න කියලා තියෙනවානේ කවි පන්තිය ඇසුරෙන්මයි. අපි කියන්න බලන්න අපි කොයි හරියද මේ විශේෂණ පද අපිට පද්‍ය තුල සඳහන් වෙන්නේ කොයි හරියද කියලා පොඩ්ඩක් නිල් තනකොළ පිට්ටනියක්. ඒ වගේම තමයි සමන් පිච්ච. ඒ වගේම බෝ අතුවල. ඒ වගේම මුතු ඇට. මේවා පිළිතුරු විදිහට අපට ගන්න පුළුවන්. ලියන්න කියලා තියෙන්නේ පද දෙකක්. ගණනාවක් තියෙන්න පුළුවන්. ඔව් දරුවෙක්ට අවබෝධ කර ගැනීමට පහසු වෙන්න තමයි අපි මේ විදිහට සකස් කරලා තියෙන්නේ නේද? මෙතන දාලා තියෙනවා මේ සුරතන් ලක්කා කියලා විශේෂණ පදයක්. එතකොට මේකත් නිවැරදි අපේ දරුවනේ. ඒ නිසා කලබල වෙන්න එපා. පද්‍ය පන්ති තුල තියෙන දේවල් තමයි අපිට මේකේ අහලා තියෙන්නේ. ඒ නිසා පද්‍ය පන්ති තුල මේ දේවල් අන්තර්ගත වෙන නිසා තමයි ඔබෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. අපේ දරුවෝ ඊටාම ක්‍රමානුකූලව සැලසුම් සහගතව අපේ ප්‍රශ්නෙට මුහුණ දුන්නොත් අපේ දරුවන්ට මේක මහ ලොකු ඉලක්කයක්. ඒ කියන්නේ ලොකු අමාරුතාවයක් වෙන්නේ නැහැ මේ ඉලක්කයට යන්න නේද සර්? ඔව්. අපි ඊළඟ ප්‍රශ්නට යමු. අහස යන්නට සමාන පද දෙකක් ලියන්න. දරුවෝ ඕන තරම් ඉගෙනගෙන තියෙනවා. අපි බලමු පිළිතුරු ගුවන, අඹර. ඔව්. තව තියෙන්න පුළුවන් නේද? මීට අමතරව තියෙන්න පුළුවන් ගුවන් ගැබ තියෙන්න පුළුවන්, ගගන තියෙන්න පුළුවන්, ආකාශය නේද? ඔව්. එහෙනම් උත්තර දෙකක් විතරයි පිළිතුරු දෙකක් විතරයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නට සුනන්ස යමු. ඔව් අපේ දරුවන්ට නැවතත් මම මතක් කරනවා මේ ඡේදය වාගේ ඡේදයක් ලබා දෙනකොට එහෙම නැත්නම් කවි පන්තිය ලබා දුන්නාම අපේ දරුවන්ට පහසුවෙන් ලබා ගන්න පුළුවන් ලකුණු ප්‍රමාණයක් තමයි මේ දරුවන්ට මේ මුලින්ම ලැබිලා තියෙන්නේ. ඒ නිසා කලබල වෙන්නේ නැතුව හොඳට ඡේදේ හරි ලබා දීලා තියෙන කවි පන්තිය හරි හොඳට කියවලා බලලා අපේ දරුවෝ ඒකත් එක්ක එකතු මේ උත්තර ලියයි කියලා අපි බලාපොරොත්තු වෙනවා නේද සර්? තවත් දෙයක් මතක් කරන්න ඕනේ. ගොඩක් දරුවන්ට වෙන දෙයක් තමයි මේ ලේසි ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න අපහසු වෙලා තියෙනවා. අමාරු ප්‍රශ්න වලට හොඳට උත්තර ලියලා තියෙනවා. අමාරුයි කියන ප්‍රශ්න වලට අර ලේසි ප්‍රශ්න වලට උත්තර ලියීමේදී මේ ඒගොල්ල සමහරලාට මේ වැරද්ද කරලා තියෙනවා. ඔය සර් ඔය කාරණේ දැන් මෙහෙමත් අපිට කතා කරන්න පුළුවන්. ඒ තමයි අපේ දරුවෝ පන්ති කාමරේදී මම එදත් මතක් කරා. පන්ති කාමරේ වැඩි ලකුණක් හැමදාම ගත දරුවා සමහර වෙලාවට ශිෂ්‍යත්ව විභාගෙදී ලබා ගන්න
යම් ප්‍රමාණයක මෙහා අඩු ලකුණක් නේද? ඉතින් අර මධ්‍යස්ථ ලකුණු ලබාගත් සමහර දරුවෝ වේගයෙන් වැඩි ලකුණු වලට ගිහින් තියෙනවා. හේතුව තමයි දරුවන්ගේ දැනුමේ අඩුපාඩුවක් නෙමෙයි තියෙන්නේ. දරුවෝ විභාගයට යනකොට හරි කලබලයි. ඒ නිසා මේ විභාගයට සූදානම් කරන අපේ අම්මා තාත්තා වෙනුවෙනුත් මම හිතන්නේ මේ වැඩසටහන පටන් ගන්න කලින් උපදෙස් ටිකක් ලබා දෙනවා. ඉතින් ඒ නිසා අම්මා තාත්තත් හොඳට අපේ දරුවෝ විභාගයට සූදානම් වෙනකොට සැලකිල්ලෙන් බලන්න කියන කාර්යය අපි මතක් කරනවා නේද සර්? ඔව්. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු නේද? මුලින් දී ඇති පදයට සමානාර්ථ පදය තෝරා යටින් ඉරක් අඳින්න. මුලින් පදයක් දීලා තියෙනවා. ඒකට සමාන පදයක් මේක තියනවලු. නේද? පිළිතුරු තුනක් තියෙනවා. තුනෙන් එතකොට යටින් ඉරක් අඳින්න තමයි තියෙන්නේ. නිවැරදි උපදේශ පිළිපැදීමත් ඉතා වැදගත් වෙනවනේ. එතකොට දූපත කියලා තියෙනවා. පිළිතුරු විදිහට තියෙනවා දිවයින, ගොඩබිම, භූමිය. ඔව්. අපි දරුවෝ දැන්ටමත් තීරණය අරගෙන නැති නේද සර්? ඔව්. ඔව්. දැන් අපි ජීවත් වෙන්නේ ඔව්. පුංචි දූපතක නේද? දූපතක. ඔව්. එතකොට දැන් අපේ මේ දූපත අපි හඳුන්වනවා දිවයිනක් කියලා නේද? ඉතින් ඒ නිසා දූපත කියන පදයට තාම සමානාර්ථයක් ලබා දෙන පදය තමයි දිවයින කියන කාරණේ මතක තියාගන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නයක් බලමු. හිස්තැනට වඩාත් උචිත පදය තෝරන්න. හිස්තැනක් තියෙනවා, තෑගි කියලා තියෙනවා. එහෙනම් වඩාත් උචිත පදේ තෑගි මලු වෙන්නේ නැහනේ. ඔව් සාමාන්‍ය අපි අපේ දරුවෝ භාවිතා කරනවා සමහර වෙලාවට වචන තෑගි මලු කියලා භාවිතා කරන වෙලාවල් තියෙන්න පුළුවන්. තෑගි බහන්න කියලා භාවිතා කරන වෙලාවල් තියෙන්න පුළුවන්. හැබැයි අපි ගොඩක් තාර්කික වෙන්න ඕන මෙතනදී දරුවනේ. දැන් මේ දීලා තියෙන අපිට සිංහල භාෂාව සම්බන්ධව යම් ගැටලුම් තත්වයක්. ඒක සාමාන්‍ය කතන විවාහාරය නෙවෙයි. නේද? ලේඛන විවාහාරයත් එක්ක බද්ධ වෙන්නේ. ඒ නිසා අපේ දරුවන්ට මේක දැකපු ගමම මතකෙට යන්න ඕන මේ තමයි යුගල පදයක්. යුගල පදයක්. හැදෙන විදිහක්. එතකොට තෑගි කියන එකට ඊළඟ පදේ බවට පත් වෙන්නේ භෝග කියන එකෙන් තමයි සම්පූර්ණ වෙන්නේ නේද? ඒ නිසා නිවැරදි පිළිතුර එන්නේ අංක 3 කියලා අපේ දරුවෝ මං හිතන්නේ සටහන් කරගෙන ඇති. 8 වෙනි ප්‍රශ්නය පහත වැකිවලට අදහසට ගැලපෙන ප්‍රස්තාව පිරුල ලියන්න. පහත වැකිවල අදහසට ගැලපෙන ප්‍රස්තාව පිරුල ලියන්න. ඔව් දැන් මම මුලින් අපේ දරුවන්ට මතක් කරා ප්‍රස්තාව පිරුළු කියලා කිව්වහම ශිෂ්‍යත්ව විභාගයට යන දරුවෝ මීට වසර 2-3කට කලින් නේද? සමහර වෙලාවට මේ සමහර දරුවෝ 50ක් 60ක් මේ ප්‍රස්තාව පිරුළු කටපාඩම් කරගත්ත දරුවෝ අපි දැක්කා. ඒ වගේම ආප්තෝපදේශ එහෙම නැත්නම් ඉංගිවැකි වගේ ගොඩ අපේ දරුවෝ කටපාඩම් කරන හරි වෙහෙසටපත් වෙලා හිටියේ. හැබැයි දැන් අලුතෙන් තියෙනවා අපේ දරුවන්ට විෂය නිර්දේශයෙන් තොරව මේ කිසි දෙයක් ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ වගේම දරුවනේ අපේ පන්ති කාමරයේදී උගන්වලා තියෙනවා යම් විදිහක ප්‍රස්තාව පිරුලක් දුන්නා නම් ඒ ප්‍රස්තාව පිරුලේ නිවැරදි අර්ථය මොකක්ද කියලා. අන් ඒ අර්ථයත් ඔබ සටහන් කළ යුතුමයි. සුදුසු නුසුදුසු දේ විචාර බුද්ධියෙන් නොවිමසා කතා කිරීම. මම හිතන්නේ ප්‍රස්තාව පිරුල අපිට අර ඔබ කිව්වා වගේ මේ විෂය නිර්දේශ කීපයයි තියෙන්නේ. ඒ කීපේම මතක් කරගත්තා නම් මම හිතන්නේ ඔතන එකක් තියෙනවා පිළිතුර තියෙනවා. අවුරුදු 3ක් තිස්සේනේ අපේ දරුවෝ මේ ප්‍රස්තාව පිරුල ඉගෙන ගන්නේ. 3 ශ්‍රේණියේදී 4 ශ්‍රේණියේදී 5 ශ්‍රේණියේදී මේ සමස්තය එකතු වෙලා තමයි අපේ දරුවන්ට මේ චුට්ටක් ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඊටාම පහසුයි. අපේ දරුවෝ මේ පහසුයි කියන කාරණේ ඇඟට ගන්න. නේද? අපේ දරුවෝ විශාල පීඩනයක සමහරලාට ඉන්නවා මේ විභාගය නිසා. මම හිතන්නේ මේ පීඩනයම සමහර වෙලාවට අපේ දරුවන්ට යම් විදිහකින් අසාර්ථක වෙන්න හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි දරුවන්ට මතක් කරනවා ඊටාම පහසු විභාගයක ඔබ ඉන්නේ. ඒ නිසා ඒ පහසු විභාගේ නිවැරදිව කළමනාකරණය කරන්න කියලා මතක් කරනවා. ඔව්. පිළිතුරු විදිහට සුදුසු නුසුදුසුසේ විචාර බුද්ධියෙන් නොවිමසා කතා කිරීම කට නිසා ඉබ්බා නැහුණා වගේ කියලා කියනවානේ. ඔව්. ඊළඟ ප්‍රශ්නෙටත් අපි යමු සුනන්ස. කොටුවක් තියෙනවා. කොටුව තුල ඇති සියලුම සංඛ්‍යා භාවිතා කර සෑදිය හැකි කුඩාම සහ විශාලම සංඛ්‍යා ලියන්න. ඔව් අපේ දරුවන්ට පුංචි වැරදීමක් වෙන වෙලාවක් තියෙනවා මේ වාගේ වෙලාවක. ඔව්. දැන් අපේ දරුවන්ට තියෙනවා මේ දීලා තියෙන උපදේශය හොඳටම කියවන්න වෙනවා. දැන් හේතුව තමයි අපේ දරුවන්ට දීලා තියෙනවා කොටුව තුල ඇති සියලුම සංඛ්‍යා භාවිතා කරමින් කියන වචනේ. එතකොට මේ සියලුම සංඛ්‍යා භාවිතා විය යුතුයි අපේ දරුවන්ගේ නිවැරදි පිළිතුරට. නේද? ඒ නිසා අපිට ඉස්සලාම කුඩාම සංඛ්‍යාව ලියන්න කියනකොට සමහර දරුවෝ මේ බිඳුව කියන අගේ අතහැරලා දානවා. එහෙම වුණොත් අපිට දීලා තියෙන උපදේශයේ මුලින්ම මොකද වෙන්නේ? අපෙන් උල්ලංඝනය වෙලා. ඒ නිසා සියලුම සංඛ්‍යා භාවිතා කරලා
කුඩාම සංඛ්‍යාව ලියනකොට අපි මුලින්ම පටන් ගන්න තියෙන එක දාලා. ඔව්. දැන් සමහර දරුවෙක් අර ඔබ කිව්වා වගේ බිඳුව මුලට දාලා පටන් ගන්නත් පුළුවන්. ඔව්. ඒ වුණොත් එතන අගේ වෙනස් වෙනවනේ. ඔව්. ඔව්. එහෙනම් ක්‍රමයේ තමා මෙතන තියෙන කුඩාම සංඛ්‍යාව ඉස්සරලා ලියන්න බිඳුව නෙමෙයි අපි එකෙන් තමයි පටන් ගන්න එහෙනම් නේ. ඔව් මොකද හේතුව මේ අපි අගයන් ලියනකොට කවදාකවත් මුලට මේ බිඳුව දාන්නේ නැහැ. ඔව්. අගයක් ලියනකොට දැන් නාමකරණයේදී අපි මේ පළවෙනියා දෙවනියා තෙවනියා වගේ නාමකරණවලදී බිඳුව අපිට ගන්න පුළුවන්. ඔව්. හැබැයි අගයක් ලියන කිසි වෙලාවක අපි බිඳුව මුලට ගන්නෙ නැහැ. දශම ස්ථාන තියෙනවා නම් විතරයි බිඳුව මුලට ගන්නෙ. ඒ නිසා මේ ප්‍රශ්නේ කුඩාම සංඛ්‍යාව ලියනකොට අපි මුලින්ම පටන් ගන්නෙ අංක 1 ලියලා. ඔව්. එහෙනම් අපි බලමු කුඩාම සංඛ්‍යාව තෝරන්න 1 තියෙනවා ඊළඟට බිඳුව තියෙනවා ඊළඟට 2 තියෙනවා ඊළඟට 4 තියෙනවා ඊළඟට 6 තියෙනවා. එහෙනම් ඔව් පිළිතුර ඇවිල්ලා තියෙනවානේ. ඔව් කුඩාම සංඛ්‍යාව 10246යි. අපේ දරුවන්ට දැන් බලන්න මේ තියෙන කොටුව තුල තියෙන සියලුම සංඛ්‍යා භාවිතා වෙලාද මේ කුඩා මගේ ලියුනේ කියලා. එතකොට මෙන්න මේ වාගේ දේවල් අපිට අතහැරුණාම තමයි අපේ දරුවෝ මේ විශිෂ්ට දරුවෝ නේද? අපේ රටේ ඉන්න සියලු දරුවෝ හරිම විශිෂ්ටයි. මේ දරුවෝ සමහර වෙලාවට අසාර්ථක වෙන්නේ අසමත් වීම ඇති වෙන්නේ මේ සමහර නොතේරුම් ගැනීම නිසා. ඔව්. ඊළඟ ප්‍රශ්නයට තමයි විශාලම සංඛ්‍යාව. දැන් අපේ දරුවෝ දන්නවා ඒක. දැන් දන්නවා සමහරලාට ඔව් තෝරලා ඇති විශාලම සංඛ්‍යාව කොටුව තුල ඇති ඉස්සරලම අපිට ගන්න පුළුවන් 6 කියලා. ඔව්. ඊට පස්සේ ඊට පස්සේ 4 ඊට පස්සේ 2 ඊළඟට 1 ඊට පස්සේ බිඳුව. එතකොට නිවැරදි පිළිතුර 64210යි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. දැන් අපිට තියෙනවා පුතේ මේ රෝම සංඛ්‍යා ටිකක් ඉගෙන ගන්න. මම හිතන්නේ අපේ ගුරුවත් පොත්වලදී අපේ දරුවන්ට උගන්වන්නේ 20 දක්වා රෝම සංඛ්‍යා විතරයි. ඒ නිසා ලොකු දැනුම් පරාසයක් මේ දරුවෝ ඉඳ අවශ්‍යතාවයක් වෙලා නැහැ. ඒ නිසා බලන්න පළවෙනි ප්‍රශ්නේදී මේ රෝම සංඛ්‍යා දෙකේ ඓක්‍ය එකතුව බවට පත් වෙන්නේ කීයද කියලා. නේද? ඉස්සල්ලාම තියෙන්නේ 4. ඊළඟට තියෙන්නේ 4 එකතු කිරීම 6. 6. 4යි 6යි එකතු වුනහම උත්තරේ 10යි. හැබැයි ඒක උත්තරේ ලියන්න ඕනේ රෝම සංඛ්‍යා වලින්. ඒකයි විශේෂත්වය. ඉතා වැදගත් වෙනවා නේද? ඔව්. හරි. ඊළඟ අපි දෙවෙනි ප්‍රශ්නෙටත් යමු. එතනක් තියෙනවා ඒ වගේම සුනන්දස 10 තියෙනවා එකතු කිරීම 9 තියෙනවා. ඔව්. උත්තරේ 19යි. 19. ඉතින් හරිම ලේසි. මේ බලන්න 19 ලියන්නේ කොහොමද කියලා අපේ දරුවෝ දන්නවා නම් මේ ඊටාම ලේසි. මේ ටිකම තමයි එකතු වෙලා එතෙන් දෙන්නේ. ඒ නිසා මේ දරුවන්ට අපි හැම වෙලාවකම මතක් කරනවා අපේ ආදරණීය දරුවෝ හොඳ ප්‍රතිචාර අපිට ලබා දෙමින් අපිට ඔයාලට කියන්න තියෙන්නේ විශේෂත්වය හරි ලේසි. ඔව්. නේද? අපි දැනුම් සම්භාරය අපි එකතු කරගත්තේ පරිසරයෙන්. එහෙම නැත්නම් අම්මා තාත්තාගෙන් නේද? සමහරවිට අපේ ගෙදර කුස්සියට ගියාම කුස්සිය ඇතුලේ ගොඩාක් දැනුම් සම්භාරය තියෙනවා විභාගෙ ලියන්න. අපි මේ ප්‍රායෝගිකව මේ කතා කරන මේ දකින මේ සිදුවෙන සියලු දේවල් තමයි ශිෂ්‍යත්වය කියලා කියන්නේ නේද? අලුතෙන් දෙයක් නෙමෙයි එතකොට. එතකොට අපි ඊළඟ ප්‍රශ්නට යමු එහෙනම් සුරංශ. ඝන වස්තුවක් තියෙනවානේ. පහත දැක්වෙන ඝන වස්තුවේ ඝන වස්තුව ඇසුරෙන් තමයි පිළිතුරු සපයන්න තියෙන්නේ. සුරංශ මේ මට එනකොට ඔබ මතක් කරා මේ ඝන වස්තුව හා සම්බන්ධ කවියක් තියෙනවා. ඔව් අපි ඝන වස්තුව කවිය කියන්න කලින් අපි දරුවන්ට පුංචි මතක් කිරීම ටිකක් කරමු. ඒ තමයි ඝන වස්තු ගොඩාක් තියෙනවා මේ සමාජය තුල. ඉතින් අපි දැනගෙන තියෙන. හැබැයි අපේ ශිෂ්‍යත්ව දරුවන්ට තියෙන ඝන වස්තු 6-7ක් පාඩම් කරගන්න තියෙන්නේ නේද? ඔව්. ඒ කියන්නේ අපේ දරුවන්ට සිලින්ඩරය කියන ඝන වස්තුව, ඝනකය, ඝනකාභය, ඊට පස්සේ කේතුව, චතුස්තලය මෙන්න මේ වගේ ඝන වස්තු ටිකක් අපි ඉගෙන ගත්තොත් අපේ දැනුමට ප්‍රමාණවත්. ඔව්. එහෙනම් මේ ඝන වස්තුවට අදාළ අර මම සර්ත් කතා කරපු අර පුංචි ගීතය, කවිය පොඩක් කියලා දෙන්නකෝ අපේ දරුවන්ට. අපි ගීතයක් විදිහට නෙමෙයි. නිකන් ඉගෙන ගමු මෙහෙම මුහුණත් 6කින් සැරසීලා, දාර 12කින් වටවීලා, ශීර්ෂ 8කින් හැඩවීලා, මම ගණකය වීලා. ගණකයමයි කියන්නේ නේ. ඔව් ගණකය වීලා. ඔව්. එතකොට දැන් සමහර වෙලාවට අපේ දරුවන්ට හිතෙන්න පුළුවන් දැන් අපේ නිර්මාණශීලී දරුවෝ ඉන්නේ. දැන් ඔතන ඝනකාභය කියලා නම දාගත්තොත් ඒත් මේක උත්තරේ හරි. මොකද හේතුව ඝනකයේ සහ ඝනකාභයේ අපි ඔය කතා කරන මුහුණත් ප්‍රමාණය, ශීර්ෂ ප්‍රමාණය සහ මේ අපි කතා කරන මේ දාර ප්‍රමාණය සමානයි. ඒ නිසා ඝනකය හෝ ඝනකාභය කියන
නම් දෙකම මෙතන පාවිච්චි කරන්න පුළුවන්. ඔව්. එතකොට මෙහි නම කුමක්ද කියලානේ ඉස්සරලාම අහලා තියෙන්නේ. එහෙනම් දැන් ඔබ කිව්වා සුරන්ස එතනම ගණකය නේ? ගණකය. මෙහි ඇති දාර සංඛ්‍යාව කීයද? දැන් අර අතරම අපි කිව්වනේ. මුහුණත් 6කින් සැරසීලා මුහුණත් 6ක් තියෙනවලු. දාර 12ක් තියෙනවා. ශීර්ෂ 8ක් තියෙනවා. එයා ගණකය කියලා කියනවා. ඔව් මුහුණත් අතර මේ තියෙන්නේ. මේ තියෙන අපි දාර ගැන කතා කරන්නේ. එතකොට මේවා ගණන් කරගත්තත් සාමාන්‍යයෙන් විභාගෙදී හරි පහසුයි. හැබැයි විභාගෙට යන්න කලින් අපේ දරුවෝ මේ දැනුම එකතු කරගෙන ඉවරයි. ඒ නිසා අපේ දරුවෝ දන්නවා මෙහි තියෙන දාර ප්‍රමාණය දාර 12යි කියලා. නේද සර්? ඔව්. හරි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නටත් යමු. 12 වෙනි ප්‍රශ්නය මුල් රූප දෙකෙහි සංඛ්‍යා සම්බන්ධය බලා තුන්වන රූපයේ හිස් තැනට එන සංඛ්‍යාව ඉදිරියෙන් ඇති සංඛ්‍යා වලින් තෝරා එය කොටු කරන්න. පළවෙනි රූපයක් තියෙනවා දෙවෙනි රූපයක් තියෙනවා. පළවෙනි රූපය සහ දෙවෙනි රූපය ඇසුරෙන් තමයි මේකට පිළිතුර සපයන්න තියෙන්නේ. ඔව් අපේ දරුවෝ හොඳ නිරීක්ෂණයකට එන්න ඕනේ. මෙන්න මේ කියන රටාව ගැලපෙන්න ඕන ඊළඟ රටාවට නේද? ඔව්. මෙන්න මේ රටා දෙක අතර තියෙන සමානකම් පිළිබඳව අවබෝධයක් අපේ දරුවන්ට ගන්න පුළුවන්කම තියෙනවා නම් අපේ දරුවන්ට තුන්වෙනි අවස්ථාවේ හිස්තැන තෝරා ගන්න එක තාම පහසු වැඩක්. ඒ නිසා කොහොමද මේ රටාව හැදිලා තියෙන්නේ කියන කාරණේ පිළිබඳව චුට්ටක් අපේ දරුවෝ දැන් පොඩ්ඩක් නිවහනේ ඉඳලා චුට්ටක් හිතලා බලන්න බාන්න චුටි වෙලාවකට නේද? ඔව්. රටාවක් තියෙන්නේ එක්තරා රටාවක් තියෙන්නේ. අපිට විවිධාකාරයෙන් බලන්න පුළුවන්. මේ රටාව නම් නිර්මාණය වෙලා තියෙන්නේ අපිට 7 ගුණ කරනවා 4න්. 4ක් 4 28යි. 28 බෙදීම 2 14යි. ඔය විදිහට එනකොට සුනන්ස මෙතෙන්ට ගන්න හදා ගන්න පුළුවන්. පළවෙනි එකේ විදිහ ඇවිල්ලා තිනවා 9 වරක් 6 54යි. 54 බෙදීම 2 27යි. 8 වරක් 5 40යි. 40 බෙදීම 2 20යි. ඔව්. අපි ඊළඟ ප්‍රශ්නත් එහෙම යමු. ඒකත් අර වාගේම සංඛ්‍යා රටාවක් නේද? සංඛ්‍යා රටාවක් තියෙන්නේ. ඒකෙත් පුංචි දරුවෝ අපේ මේ ගණන්කාරයෝ ටිකක් නින්නේ නේද? දුවලා වුණත් එකයි පුතාලා වුණත් එකයි මේ ගණන්කාරයෝ ටික හරි ආසයි සංඛ්‍යා රටා හදන්න. මොකද හේතුව අපි පන්ති කාමරේ දැකලා තියෙනවා සංඛ්‍යා රටාවක් දුන්නාම වේගයෙන් පන්ති කාමරෙන් අත උස්සනවා දුවගෙන එනවා අපි ළඟට නේද? ඇවිල්ලා ගොඩාක් උත්තර දෙනවා. ඒ නිසා මේ දරුවෝ දැන් සංඛ්‍යා රටාත් එක්ක හැප්පිලා හොඳට දැනුම එකතු කරගත්ත දරුවෝ කොටසක් මේ ඉන්නේ. ඒ නිසා මේ හරිම ලියසි ඇති උන්ට මේ සංඛ්‍යා රටාව හඳුනා ගන්න. කොහොමද මේක ඇවිල්ලා තියෙන්නේ අපිට? අපි ළමයිට දැන් ළමයි සියලු දෙනාම මේ වෙනකොට මම හිතන්නේ පිළිතුර සකස් කරලා තියෙනවානේ. ඒක නිසා මමත් පොඩි ළමෙක් වෙලා මේ වැඩේ කරගෙන මම චූටි මතක් කිරීමක් ඒ වෙලාවෙම කරන්නම් සර්. සමහරලාට දැන් අපි කියලා දෙනවානේ දැන් මෙන්න මේක තමයි මේ අද දවසේ රටාව කියලා. ඔయిత වැඩිය වෙනස් වූ නිරීක්ෂණයන් අපේ නේද? දුවලා පුතාලා පන්ති කාමරවලදී ප්‍රදර්ශනය කරනවා. ගෙදර ඉන්න දරුවෝ කියනවා නෑ සර් ඔయిత වැඩිය වෙන රටාවකුත් අපි ඔකේ තියනවා කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබ නිවැරදි පිළිතුරට එනවා නම් ඒක තුල රටාව තියෙනවා නම් අපි මේ අනක්‍රමයේම ඔබට පාවිච්චි කරන්න කියලා අපි කියන්නේ නැහැ. අපි දරුවන්ට කියන්නේ නිවැරදි පිළිතුර හඳුනා ගන්න ඔබ තාර්කිකද බලන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ නේද? ඔව්. ඔව්. අපි බලමු 6යි 8යි එකතු කරලා එතකොට සුනන්ස 14ක් එනවා. 14යි 14 11 තියෙනවා මෙතන නේ. 14න් 3ක් අඩු කරොත් 11 වෙනවා. සර් කියනවා මේ තියෙන ඉලක්කම් දෙක එකතු කරන්නලු එකතු කරලා මැද සංඛ්‍යාව අඩු කරන්නලු. ඔව්. එකතු වෙන්නේ. එතකොට උත්තරේ එනවලු 11ක් බලන්න. 8යි 6යි එකතු කරපුවාම 14යි 14න් 3ක් අඩු කරපුවාම 11යි. සෝ ඔය තර්ක ඊළඟ එකට එනවද බලන්න පොඩ්ඩක්. මෙතන එනවා 17යි 17න් 7ක් අඩු කරපුවම 10යි. ඒ කියන්නේ සර් හරි. එහෙනම් අපේ දරුවෝ මං හිතන්නේ හරි ඇති නේද? ඔව්. රයිට්. ඊට පස්සේ උත්තරේ එන්නේ මේ දෙක එකතු කරලා මේන සංඛ්‍යාව අඩු කරා. ඔව්. 6යි 3යි 9යි 9න් 5ක් නිවැරදි පිළිතුර 4යි. අපි ඊළඟ ප්‍රශ්නෙට තවම යමු. 14 වෙනි ප්‍රශ්නය පැණිබීම ලීටර් 1යි මිලිලීටර් 250ක් 5 දෙනෙකු අතර සමසේ බෙදූ විට එක් අයෙකුට ලැබෙන ප්‍රමාණය වන්නේ. දැන් අපේ දරුවන්ට තව කාරණයක් මතක් කරනවා. දැන් අපේ දරුවෝ සමහර වෙලාවට උත්තරේ වේගයෙන් නේද? ඇවිල්ලා මෙතන මේ උත්තරේ දානවා.
හැබැයි මේ උත්තරෙත් එක්ක බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා පුතේ. දුර මනිනවා නම් ඊට අදාළ සම්මත මිනුම් මේකකය, බර මනිනවා නම් ඊට අදාළ සම්මත මිනුම් මේකකය, ද්‍රව්‍යයක් මනිනවා නම් ඊට අදාළ සම්මත මිනුම් මේකකය සියලු ප්‍රශ්න වල අවසානයේ ලියවෙන්න ඕනේ. ග්‍රෑම්, කිලෝග්‍රෑම්, මිලි ලීටර, ලීටර මේ වාගේ සම්මත ඒකකයන් නිවැරදිව සකස් නැත්නම් නිවැරදිව ලියන්න ඕන කියන එක තමයි එකෙන් කියන්නේ. මොකද 3 4 5 දරුවන්ට බර මනින විදිහ, දුර මනින විදිහ පිළිබඳව ගණිත පාඩම් වලදී අපේ දරුවෝ මේ පන්ති කාමරයේදී ඉගෙන ගත්තා. එතකොට මේ මිනුම් නිවැරදි ආකාරයේ සම්මත මිනුම මොකක්ද කියන කාරණේ පිළිබඳව අපේ දරුවෝ දැනගෙන හිටියා. ඒ නිසා ඔබගෙන් පිළිතුර වගේම ඊට අදාළ මිනුමත් වැදගත් වෙනවා කියන කාර්යය අපි මතක් කරලා දෙනවා මේ වෙලාවේදී. ඔව්. පැණි බීම ලීටර එකයි මිලිලීටර 250ක් තියෙනවා. ඔව් දැන් ලීටර වලින් එකක් තියෙනවා අනිත් එක තියෙනවා මිලිලීටර වලින්. එතකොට අපි එකක් මේවා එක සම්මත එකකට ගන්න වෙනවා නේද? එක තැනකට ගන්න වෙනවා. සේරම මිලිලීටර කරගත්තොත් මොකද වෙන්නේ සෝන්ස? බොහොම හොඳයි. ඔව්. මිලිලීටර කරගත්තොත් ලීටර 1000ක් කියන්නේ මේ ලීටර එකක් කියන්නේ මිලිමීටර 1000යි. මිලිලීටර. ඔව්. එතකොට මිලිලීටර 1000යි මෙතන 250යි 1250ක් තියෙනවානේ. එහෙනම් 5 දෙනෙකු අතරනේ. එහෙනම් මිලිලීටර 1250 බෙදන්න පුළුවන් 5න්. 5න්. ඔව්. එතකොට කීයක් එනවද? උත්තරේ 250යි. හැබැයි 250 වෙන්නේ මොනවද? මිලිලීටර් බව අපේ දරුවෝ නිවැරදි උත්තරي සටහන් කරලා තියන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නය සුනන්දස 15 වෙනි ප්‍රශ්නය අඳුරු කළ කොටස 10න් 7ක් වීමට තව කොටු කීයක් අඳුරු කළ යුතුද? සුනන්දස පැහැදිලිව දෙකක් පාට කරලා තියෙනවානේ. අඳුරු කරලා තියෙනවා. එතකොට 10න් 7ක් වෙන්නලුනේ. ඔව් 10ක්ම කොටු තියෙනවා මෙතන නේද? ඔව්. දැන් අපේ දරුවන්ගෙන් අහන්නේ 10න් 7ක් වීමට තව කොපමණ ඕනද කියලා නේද? ඔව්. එතකොට මෙතන දෙකක් තියෙනකොට සුනන්ස අපි 7 වෙන්න නම් තව කොටු කීයක් ඕනද කියලා පාට කරා නම් ඒත් හරිනේ. ඔව්. ඔව්. එතකොට අපි 1 2 3 4 5ක් පාට කරොත් 5යි මෙතන 2යි 7ක් තියෙනවානේ. ඔව්. එතකොට පිළිතුර වියුත්තේ 5නේ. ඔව්. ඊළඟ ප්‍රශ්නෙටත් අපි එහෙමම යමු. දැන් චුට්ටක් අපේ දරුවෝ ඔන්න හැප්පෙන වෙලාවක්. චූටි වෙලාවක් අපි දෙනවා අපේ දරුවන්ට මේ ප්‍රශ්න පිළිබඳව හිතන්න. මේ බලන්න ස්ථාන පිළිබඳව සමහරලාට අපෙන් අහන්න පුළුවන් මේ ප්‍රශ්නේ වෙනස් විදියට. ඒ කියන්නේ තැපැල් කන්තෝරුවේ සිට පාසලට ඇති දුර නේද? පාසලේ ඇති පාසලේ සිට ආගමික පූජනීය ස්ථානයට ඇති දුර කියලා කාරණේ සම්බන්ධව අහන්න පුළුවන්. හැබැයි කොයි ක්‍රමයට ඇහුවත් මේ අහලා තියෙන විදිහ පිළිබඳව අපි චුට්ටක් හොයලා බලන්න වෙනවා නේද අපේ දරුවොත් එක. ඔව්. අපි ප්‍රශ්නේ බලමු හැමෝමනේ. A සිට B හරහා A සිට B හරහා C ට කිලෝමීටර 3ක් හා මීටර 700ක් වේ. හරි? මෙතෙන්ට නිකන් තියෙනවා කිලෝමීටර 3යි මීටර 700ක්. ඊට පස්සේ C සිට D හරහා E ට දුර කිලෝමීටර 4යි මීටර 500ක් වේලු. ඊට පස්සේ අහලා තියෙනවා D සිට ඉස්සරක් මෙතෙන්ට එනවානේ. D සිට E හරහා F. ඔව් මෙතන F එන්න ඕනේ. F ට දුර කිලෝමීටර 5යි මීටර 200ක් වේ. ඒ අනුව A සිට B C D හරහා E ට දුර සොයන්න. ඔව්. දැන් අපේ දරුවන්ට මේ සමහරවිට අපේ දරුවෝ පටලවන්න අවශ්‍ය නිසා වෙන්නේ නැති මේ D සහ E F කියන දුරක් අපිට දීලා තියෙන්නේ. නේද? අපේ පිළිතුරු ලබා ගන්නට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ සර්. බලන්නකෝ චුට්ටක්. මුලින්ම අපි කරන්න තියෙන්නේ A B C අතර දුර කොච්චරද කියලා බලනවා. ඊට පස්සේ ඊළඟ දෙවෙනි අවස්ථාවේ අපිට තියෙනවා C සහ D සහ E අතර දුර කොපමණද කියලා බලන්න. එතකොට A B C ධන C D E එකතු කරා නම් අපිට නිවැරදි උත්තරය එනවා. කොහොමද උත්තරය ආවේ? ඒ කියන්නේ මුලින්ම කිලෝමීටර් 3කොත් මීටර 700ක් නේද? කිලෝමීටර් 8යි. මුලම හරි හරි. ඔව් කිලෝමීටර් 3කොත් මීටර 700ට එකතු වෙන්න ඕනේ. ඔව්. කිලෝමීටර් 4කොත් මීටර 500ක්. මේ දෙක එකතු වුණා නම් අපිට නිවැරදි උත්තරේ එන්න පුළුවන්කම තියෙනවා. නේද? අපිට තුන්වෙනි අවස්ථාවට යන්න ඕනේ නැහැ. ඕනේ නැහැ. ඔව්. ඔව් නිවැරදි පිළිතුර එන්නේ අර ඔබ කිව්වා වගේ නිවැරදි මම හිතන්නේ කිලෝමීටර් මීටර සම්මත මිනුම ලියන්න වෙනවා. සම්මත මිනුම් අනිවාර්යෙන් දැමිය යුතුයි මේ ප්‍රශ්නයේදී. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. 17 අවුරුද්දේ ඒ මාසවල දින ගණන අනුව
එක ළඟ පිහිටි මාස දෙකක දින ගණන්වල එකතුවට දිය හැකි උපරිම අගය වන්නේ. දැන් අපේ දරුවන්ට මේ දින ගැටලු නේද? මාස ගැටලු අධික අවුරුද්දක් කියන්නේ කොහොමද යෙදෙන්නේ කියන කාර්යය සම්බන්ධව මේ පාසලේදී නිරන්තරයෙන් කතා කරලා තියෙනවා සර්. හැබැයි දරුවන්ට උගන්වලා තියෙනවා මේ ජනවාරි මාසෙට දින කීයද ලැබෙන්නේ? පෙබරවාරි මාසෙට සාමාන්‍යයෙන් කීයද දින ලැබෙන්නේ නේද? අධික අවුරුද්දක් නම් ඒ පෙබරවාරි මාසෙට ලැබෙන දින ප්‍රමාණය වෙනසක් වෙනවා කියන කාර්යය දන්නවා. එතකොට අපේ දරුවන්ගෙන් අහන්නේ ඒ දැනුම පාවිච්චි කරලා එක ළඟ පිහිටි මාස දෙකක දින ගණන් වල එකතුවට දිය හැකි උපරිම අගය. උපරිම කියන්නේ වැඩිම අගය. සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් 61ක් එනවා කියලා උත්තරේ. එන්න පුළුවන්. නේද? හැබැයි උපරිම අගයනේ අහන්නේ. එතකොට 62ක් එන දවස් තියෙන්න පුළුවන්ද මාස? එක ළඟ 62ක් එන්න පුළුවන්ද? නේද? එතකොට 63ක් ඒ මේ අවස්ථාවක් තියනවද කොහෙවත් තැනක? 63ක් නම් කොහොමදත් එන්නේ නැහැ නේද? ඔව්. ඔව්. නිවැරදි පිළිතුරු දෝලණය වෙන්නේ 1 සහ 2 අතර. හැබැයි අපේ දරුවෝ දන්නවා සාමාන්‍යයෙන් මේ ජූලි සහ අගෝස්තු කියන මාස දෙකට අයිති දින ප්‍රමාණය ජූලි මාසයේ අවසන් වෙන දින 31ක් අවශ්‍ය වෙනවා. අගෝස්තු මාසයේ අවසන් වෙන දින 31ක් අවශ්‍ය වෙනවා. ඒ නිසා 31යි එකතු කිරීම උත්තරේ 62යි. මෙතෙන් එන්නේ ජූලි සහ අගෝස්තු කියන මාසවලට අදාළ දැනුම තමයි ඔබේ ශිෂ්‍යත්ව විභාගයට අවශ්‍ය වෙන්නේ. ඔව්. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයට යමු. තරු රටාවක් තියෙන්නේ. 18 වෙනි ප්‍රශ්නේ මෙම තරු රටාව හඳුන්වන්නේ කුමන නමකින්ද? මම හිතන්නේ බොහෝ දරුවෝ මේ තරු රටා නම් අධ්‍යයනය කරලා තියෙනවා. ඒක නිසා අපි ගොඩක් දුරට කතා කරන්න ඕනේ නැති නේද? පාඩමේ ආරම්භ වෙන්නේ සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තනකොළ පිටණියක් ගැන නේද? එතකොට රාත්‍රී අහස ගියාම හරිම සුන්දරයි. මේ සුන්දර අහසේ තියෙන විවිධ රටා තමයි අපි තරු රටා විදියට පාවිච්චි කරන්නේ නේද සර්? එතකොට අතීතයේ සමහරලාට අපේ ගෑල්කරුවෝ නේද? තමන්ගේ ගෑල් රත විවිධ ඉසව් වලට ගිනිච්චේ මේ තරු රටා අධ්‍යයනය කරමින්. ඔව්. නේද? ඔව්. ඉතින් අපිට ඒ තරම් දුර යන්න අවශ්‍යතාවයක් නැහැ. මෙම තරු රටාව හඳුන්වන්නේ කුමන නමකින්ද? අපි දරුවෝ දන්නවනේ. ඔක ඔරායන් කියන්නත් පුළුවන් නැත්තම් දඩයක්කාරයා කියලා කියන්නත් පුළුවන්. ඊළඟ ප්‍රශ්නයට ආපුවම යමු 19 වෙනි ප්‍රශ්නය අම්බලම යනු. ලස්සන අම්බලමක් දීලා තියෙනවා. ඔව්. ලස්සන අම්බලමකුත් තියෙනවා. ඔව් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේක පැරණිම අම්බලමක් නෙමෙයි නේද සර්? නෙවෙයි. ඔව් මොකද පැරණිම අම්බලම අපි දන්න විදිහට පොල් අතු සෙවිලි කරගත්ත නේද? වරිච්චි කටුමැටි ගහපු වරිච්චි අම්බලම් තමයි අපි සමහරලාට මුල්ම කාලේ දැකලා තියෙන්නේ. මේක මං හිතන්නේ ඒ තරම් වැඩි ඈතක අම්බලමක් නෙවෙයි නේද සර්? ඔව්. අම්බලම යනු අතීතයේ ජලය පුරවා තිබූ කලගෙඩියයි. අතීතයේ ජලය පුරවා තිබූ කලගෙඩියත් අම්බලමේ තියෙන්න පුළුවන්. තියෙන්න පුළුවන්. ඔව්. ඒකටනේ පින්තාලිය කිව්වේ නේද? පින්තාලිය කිව්වා. එතකොට පිළිතුරේ නොවේනි. අතීතයේ ගිමන් හැරීමට තිබූ ස්ථානයයි තුන තියෙනවා කොළපාගන ස්ථානය. කොළපාගන ස්ථාන නම් අපි කමත කියලා හඳුන්වන්නේ. එතකොට මේකේ වඩාත් නිවැරදි පිළිතුර විදිහට අතීතයේ ගිමන් හැරීමට තිබූ ස්ථානය කියන්න පුළුවන් නේ. ඒ කියන්නේ අපේ ගැමියෝ ඒ දවස්වල විශාල දුර බැහැර ප්‍රදේශවල යනකොට නේද? ඔව් ගල්කරුවෝ විශේෂයෙන්ම නේ. ඔව් ගල්කරුවෝ නේද? ඔව්. එතකොට යනකොට ඕන්ට තිබුණු සමහර වෙලාවට සමහර ඕන්ගේ මේ දවස් 10 15 ගමන් යනවා නේද? ඔව්. ඒකම මේ ගල් කවියකුත් මතක් වෙනවා අපි කිව්වොත් මම හිතන්නේ මතක් කරගන්න හොඳයි. ඔව්. අපේ දරුවන්ට මේ ඒකාකාරීත්වයෙන් චුට්ටක් වෙනස් වෙන්න නේද? විෂය නිර්දේශය තියෙනවා. දරුවනේ මේ අපි ජනකවි කියන්නේ සාමාන්‍ය ඉහළ ස්වරයෙන්නේ අපි සංගීත භාණ්ඩයක් අපි මෙතනදී භාවිතා කරාට එදා සංගීත භාණ්ඩ භාවිතා කරේ නැහැ කියලා ඔබ දන්නවනේ හැම කෙනෙක්ම. අපි විෂය නිර්දේශයේ තියෙන ගල් කවියක් මේ විදිහට ගමු. තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා කටු කැලේ ගාල නොලිහා වද දෙනවා
මුදලේ කන්ද දැකලා බඩ දනවා පව් කළ ගොනෝ ඇදපන් හපු තල් යනවා තමන්ට අත්උදව් කරන මේ තිරිසන් ගවයා පිළිබඳවත් සානුකම්පිත හැඟීමක් තිබුණු ගැමි ජනතාවක් එක තමයි අපි අපේ පරම්පරාව අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ සර්. සුරන්ස් ඕවා එදා අතීත මුතුන් මිත්ත තමාගේ පාළුව තනිකම කාන්සිය විඩාව නිවා ගන්න ගයපෙවන්නේ. ඒක නිසා මේවා තුල ශෝකීය රසය කියන එකත් මනාවට ගැබ් වෙලා තියෙනවා. ඔව්. ඒ කියනකොට මේ ඒ මතක් වෙන අපිට මේ අර දැන් කොළපාගන ස්ථානය කිව්වහම අපිට දරුවන්ට විශේෂයෙන්ම තියෙනවා කමත් භාෂාව තියෙනවානේ. හේන් ගොවිතැන හා සම්බන්ධව තියෙනවා. ඊට පස්සේ අර කමතේ භාවිතා කරන උපකරණ මිනුම් උපකරණ තියෙනවා නේද? උපකරණ ඔව් ලාහ ඒ වගේම බුසල මේ වාගේ ඒවා කටුබෝල නේද? බෝල්ලත් දෑකැත්ත නේද? ඔය වාගේ විශාල ප්‍රමාණයක් මම හිතන්නේ කමත් භාෂාවත් ඔය කියන්නේ අසුණු වැඩි වෙන්න කියලා අර වාසනාව වෙනුවෙන් ඔව් තවත් තියෙනවා අර කමතේ තියෙන අටමගල කියලා එකකුත් තියෙනවා. ඔව් ඒක තමයි මම මතක් කරන්න හදන්නේ. ඒ කියන්නේ නේද? බෞද්ධ ආගමික ආభాෂයත් එක්ක සමහරලාට අපේ මිනිස්සු නේද? ඒ බොහෝ දේවල් කෙම්ක්‍රම එහෙම නැත්නම් අපේ දේවල් විශ්වාසයන් වුන් තමන්ගේ ජීවිතයට බද්ධ කරගත් අවස්ථා තමයි අපේ දරුවෝ දැකලා තියෙන්නේ. හැබැයි අද දවසේදී නම් අපේ දරුවන්ට කමත දැක ගන්න විදියක් නැහැ. අපේ දරුවෝ කියන්නේ කියයි සමහරලාට මේ කොළ පාගන්නේ කොළ මඩින්නේ කොහොමද කියලා ඇහුවොත් අපි දරුවෝ කියයි එක්ක සුනාමි කියයි නැත්නම් භූතය කියයි නේද? ඔව්. අපි දරුවන්ට මේවා දැක ගන්න පුළුවන් පරිසරයක් මම හිතන්නේ මේ තියෙනවා නම් ගොඩක් හොඳයි නේද? ගොඩක් හොඳයි. මම හිතන්නේ ගම්බද ප්‍රදේශවලවත් අද නැති තත්ත්වයක් තමයි තියෙන්නේ නේ? ඔව්. ඔව්. අපි අම්බලම යනුනේ නේද? පිළිතුර එහෙනම් 2 අතීතයේ ගිමන් හැරීමට තිබූ ස්ථානයයි. අපි ඊළඟ ප්‍රශ්නයටත් යමු සුනන්ස. අපේ ශරීරයට ශක්තිය ලබා දෙන ආහාර කාණ්ඩය වන්නේ දැන් මේ ශිෂ්‍යත්ව විභාගයේ අපි දරුවෝ පරිසර පාඩම් වලදී ඉන්නකොට අපේ ආහාර කියන පාඩම හරිම වැදගත් වෙලා තියෙනවා සර්. දැන් අපි දන්නවා අපේ දරුවෝ මේ පුංචිම දරුවාගේ ඉඳලා මේ සමහර දරුවන්ට තියෙන විවිධ ලෙඩ රෝග, බෝ නොවන රෝග. උදාහරණ විදිහට ගත්තොත් දැන් සමහර දරුවන්ට දියවැඩියා රෝගය කියයි නේද? ඒ කියන්නේ සමබර ආහාර වේලක් Taman පාවිච්චි නොකිරීමේ ප්‍රතිඵල තමයි මේ දරුවෝ විවිධ රෝගී තත්ත්වයන් වලට හේතු බවට පත් වෙලා තියෙන්නේ. ඔව්. ඒ නිසා සුනන්ස ඒ කිව්වා වගේ පළවෙනි පිළිතුර තියෙන වට්ටක්කා, කැරට් බීට් මම හිතන්නේ විටමින් වර්ග නේද ලැබෙන්නේ. ඔව්. ඔව් විටමින් වර්ග ලැබෙන ආහාර විශේෂයක් තියෙන්නේ. ඊළඟට අපේ ශරීරයට ශක්තිය ලබා දෙන ආහාර කාණ්ඩයක් විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ මේ තුන්වෙනි පිළිතුරද දෙවෙනි පිළිතුරද කියන එක තමයි ඊළඟට. අපි දන්නවා මේ ක්‍රීඩා උත්සව කාලේට අපේ දරුවෝ මේ අර දුවන දරුවෝ බලලා පනින දරුවෝ බලලා ග්ලූකෝස් ටිකක් එහෙම දෙනවනේ. ඒ කියන්නේ දරුවාගේ ශක්තිය වර්ධනය වීම උදෙසා මේ මීපැණි සීනි වගේ දේවල් ශරීරයට අවශ්‍යයි කියන කාර්යය තමයි සර්. එතනදී අපි චුට්ටක් අර ඉගෙන ගන්න තියෙන්නේ. ඔව්. ඊළඟට තියෙන්නේ දඹල මුං ඇට කඩල. මේවා මේ ප්‍රෝටීන්. ඔව්. මාංශ භෝග කියලා කියනවානේ. ඔව්. එතකොට වඩාත් නිවැරදි පිළිතුර 2 මීපැණි සහ සීනි. අපේ දරුවෝ දැනගත යුතුයි මේ හැම ආහාරයක්ම අපේ අපේ ආහාර වේලට එකතු විය යුතුයි. ඒතකොට තමයි සමබර ආහාර වේලක් බවට පත් වෙන්නේ. ඒ නිසා මේ ඒ අවබෝධය තියෙන්න ශක්තිය ලබා දෙන ආහාර කාණ්ඩය විතරයි අපි මෙතනදී තෝරලා පෙන්නන්නේ. අපි ඊළඟ ප්‍රශ්නයටත් යමු සුනන්ස. ජාතික කොඩිය ඇසුරෙන් තමයි ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ජාතික කොඩියේ රතු පැහැති පසුබිමෙන් සංකේතවත් කරන්නේ ඔබට පේනවා ඇති දරුවනේ රතු පැහැති පසුබිම. මේ රතු පැහැති ජාතික කොඩිය හා සම්බන්ධ සුනන්ස මේ හැම දෙයක් ගැනම පුංචි දරුවන්ට පහේ ශිෂ්‍යත්වයේ දරුවන්ට උගන්ලා තියෙනවා අපි ලක්වැසියෝ කියන පාඩමෙන්. අපි ලක්වැසියෝ කියන පාඩමේ. ඒක නිසා අපි අලුතෙන් කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි ප්‍රශ්නයට ඒ වගේම මෙහෙමත් අහන්න පුළුවන් සුනන්ස ජාතිගීය සහ සම්බන්ධවත් අහන්න පුළුවන් නේ. ජාතිගීය නිර්මාතෘවරයාගේ හැම කෙනෙක් බොහෝ දරුවෝ දන්නවා කවුද කියලා අහපු ගමන් නේද කෑ ගහලා කියන්නේ ගොඩක් දරුවෝ. ජාතිගීය නිර්මාතෘවරයා ගත්තාම ආනන්ද සමරකෝන් මහතා ප්‍රශ්නේ තියෙන්නේ ජාතික කොඩියේ රතු පැහැති පසුබිමෙන් සංකේතවත් කරන්නේ. උත්තර 3ක් තියෙනවා.
සිංහල ජනයා ජාතික අභිමානය මුස්ලිම් ජනයා. වඩාත් නිවැරදි පිළිතුර සුනන්ද සර්. ඔව් දැන් සිංහල ජනයා නියෝජනය කරන බව පෙන්වන්නේ කහ පැහැති තීරු වලින් සර්. එතකොට මේ නිවැරදි උත්තරේ බවට පත් වෙන්නේ නැහැ ඒක කියන එක. ඔව්. එතකොට මුස්ලිම් ජනතාව නියෝජනය කරන්නේ මට මතක විදිහට අපේ දරුවෝ දන්නවා මේ කොළ පැහැති තීරුව තමයි මුස්ලිම් ජනයා නියෝජනය කරන තීරුව බවට පත් වෙන්නේ. පාට තීරුව බවට පත් වෙන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර ජාතික කොඩියේ රතු පැහැති පසුබිමින් සංකේතවත් කරන්නේ ජාතික අභිමානය කියන ඔව් ජාතික අභිමානය. ඒ වගේම සුනන්ස මේ මතක් කරන්න ඕනේ මේ පාඩමට අදාළව තියෙනවා අපේ ලංකාවේ ජීවත් වන ජන කණ්ඩායම් හා සම්බන්ධනේ. බොහොම හොඳයි. ඔව් සිංහල ද්‍රවිඩ නැත්තම් දමිළ මුස්ලිම් බර්ගර් ඊට පස්සේ අපේ ලංකාවේ තවත් ඉන්නවා ජන කණ්ඩායමක් මේ ආදිවාසීන්. ඔව් ආදිවාසීන් හා සම්බන්ධ පාඩමක්ම තියෙනවා. ආදිවාසීන් හා සම්බන්ධ. එතකොට මේකෙදි මතක් කරන්න ඕනේ මේ පුංචි මතක් කිරීමක් එක මේ ආදිවාසී නැලවිලි කවි මේ දරුවන්ට තියෙනවා විෂය නිර්දේශය තුල. අපි ආදිවාසී නැලවිලි කවියක් පොඩක් අහලා බලමුනේ. रोरोई या बोले तेन तेंदी नाने बोले पैटी मुटद हांडाने बोले कटुएल तो बीट हांडाने बोले रोरोई या बोले तेन तेंदी नाने बोले. ආදිවාසී අපේ පුංචි පුතාට නින්ද යනවත් දන්නේ නැහැ නේද තනුවත් එක්ක. ඔව් ආදිවාසී භාෂාවක් තියෙනවා නේද? ආදිවාසී භාෂාව හා සම්බන්ධ අම්මිලැත්තු අප්පිලැත්තු අර ගීතයකුත් තියෙනවා. මෙහෙම ගීතයක් තියෙනවා. කන්දේ දෙයෝ අම්මිලා ඇත්තු කන්දේ දෙයෝ අප්පිලා ඇත්තු. එතනම තියෙනවා අම්මිලා ඇත්තු. අන්න තියෙනවා විශේෂ නිර්දේශය. අම්මිලා ඇත්තු කියන්නේ අම්මා. අප්පිලා ඇත්තු කියන්නේ තාත්තා. ඔය වගේ භාෂා ව්‍යවහාර ගොඩක් තියෙනවා. අපි දරුවෝ ඉගෙනගෙන තියෙන හින්දා පොඩි මතක් කිරීමක් විතරයි. නෑ තව ඉදිරි පාඩම් ගණනාවක් අපිත් එක්ක එකතු වෙනවා අපේ දරුවෝ. නේද? අපේ දරුවෝ සමහරවිට අපිට ඉල්ලීම් කරලා තියෙන වෙලාවල් තියෙනවා. මෙන්න මේ කාරණා ටික කතා කරන්න කියලා. අපි ඒ කරන හැම ඉල්ලීමකටම තාම නේද අපි දරුවෝ වෙනුවෙන් තාම පැහැදිලා ඉන්නවා. ඒ දරුවන්ගේ අවශ්‍යතා දරුවොත් එක්ක කතා කරන්න මේ විදියට නේද සර්? ඔව්. අපි ඊළඟ ප්‍රශ්නයට යමුනේ. ඊළඟ ප්‍රශ්නයක් ජාතික කොඩිය හා සම්බන්ධවම තමයි තියෙන්නේ. රාජ්‍ය ලාංඡනය ඉර ඇත්තේ. රාජ්‍ය ලාංඡනයේ ඉර නේද? රාජ්‍ය ලාංඡනයේ ඉර ඇත්තේ කියන එක. මෙතන චූටි අඩුපාඩුවක් වෙලා තියෙනවා. ඉර සහ හඳ නේද? ඔව් ඉර හඳ. ඔව්. මෙහෙම දෙයක් තියෙනවා. මේ දැන් සමහර වෙලාවට අපි දරුවන්ගෙන් අහන්න පුළුවන් රාජ්‍ය ලාංඡනය මේ අපට දැක ගන්න පුළුවන් වෙන්නේ කොයි ස්ථානවලද කියලා. නේද? අපි දරුවන්ගේ සමහරලාට අහන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි දරුවෝ දන්නවා සමහර කාසිවල රාජ්‍ය ලාංඡන පිටිපස්සේ මුද්‍රණය වෙලා තියෙනවා නේද? ඒ වගේම මේ රජයේ වාහනවල රාජ්‍ය දෙපාර්තමේන්තුවල නේද? ඒ වගේම අපේ දරුවෝ පාවිච්චි කරන පෙළපොත්වල නේද? ඉතින් ඒ නිසා මේ අවස්ථා ගණනාවක රාජ්‍ය ලාංඡනේ දැක් ගන්න පුළුවන්. හොඳට ඒ රාජ්‍ය ලාංඡනේ දැන් පෙළපොත බලපු දරුවෝ රාජ්‍ය ලාංඡනේ හොඳට නිරීක්ෂණය කරා නම් අපෙන් අහන්නේ ඉර හඳ කියන සංකේත දෙක පිළිබඳව හිතන්න තියෙන්නේ. ඉර ඇත්තේ කොයි විදිහටද කියලා අහන්නේ. ඔව්. පුන්කලසට වම් පැත්තෙන්, පුන්කලසට දකුණු පැත්තෙන්, පුන්කලසට ඉහළින්. ඔන්න අපි රාජ්‍ය ලාංඡනයක් දුන්නා. ලාංඡනයක් තියෙනවානේ. ඔව්. ඔව්. අනිත් කාරණේ තමයි මේ රාජ්‍ය ලාංඡනයේ විවිධ සංකේත වලින් කොයි ආකාරයේ දේවල්ද අර ජාතික කොඩියේ නිරූපණය කළා වගේ රාජ්‍ය ලාංඡනයේ නිරූපණය වෙන්නේ කියන කාරණේ අපි දරුවන්ට ඉදිරියේදී අපි දවසක කතා කරනවා නේද? ඔව්. ඊළඟ ප්‍රශ්නයටත් අපි එහෙම යමු. දිදාලය හා මයින්හම භාවිතා වන කර්මාන්ත දෙක වන්නේ. දිදාලේ මං හිතන්නේ දරුවෝ දන්නවා මේ අර නිවසේ එදිනෙදා ඔබගේ මව භාවිතා කරනවා මේ. ඒ වුණාට දැන් අපේ දරුවන්ට වෙලා තියෙන මව භාවිතා කරන බව ඇත්ත. ඔව්. හැබැයි මව භාවිතා කරාට මව මේ වචන පාවිච්චි කරන්නේ නැහැ. නේද? ඔව්. අපේ දරුවන්ගෙන් ගිලිහෙන්න තියෙන මේ දැනුම ගිලිහිලා තියෙන්නේ අන්න ඒ නිසා.
දිදාලේ හා මයින්හම නම් මං හිතන්නේ මේ අපි කලාතුරකින් වායේ මේ දකින්නේ. එදා නමුත් අතීතයේදී මයින්හම ගොඩක් භාවිතා කරා. නවීන තාක්ෂණික උපකරණ තමයි මේ වෙනුවට අද භාවිතා කරලා තියෙන්නේ. එතකොට දිදා ඔව් මයින්හම කියලා කියන්නේ අපි දන්නවා කම්මල් කර්මාන්තයේදී ගිනි දැල්වීමට අවශ්‍ය වාතය ලබා ගැනීම සඳහා භාවිතා කරන දේ තමයි මේ මයින්හම කියලා කියන්නේ. දිදාලේ කියලා කියන්නේ සර් දිදාලේ කියන්නේ මේ මහාන අවස්ථාවලදී ඉදිකටුවෙන් වෙන හානිය අවම කර ගැනීම සඳහා භාවිතා කරනවා මේකනේ. ඔව් එහෙනම් මැහුම් කර්මාන්තය සහ ඔව් කම්මල් කර්මාන්තය කියලා උත්තරයක්. කර්මාන්තය ඔව් දෙවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. ඊළඟට සර් අපිට ඕන නම් දීවර කර්මාන්තය සම්බන්ධව භාවිතා කරන උපකරණ චුට්ටක් අපිට මතක් කරන්න පුළුවන් නේද? ඔව්. කරකය කියලා කියනවා, කරක් ගෙඩිය කියලා කියනවා. ඔව් බිලිපිත්ත, අතංගුව. ඔව්. ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා නේද? කුෂ්කර්මාන්තය සම්බන්ධ චුට්ටක් මතක් කරමු. කුෂ්කර්මාන්තය උදැල්ල, කැත්ත. ඔව්. මේවා සාමාන්‍ය අර හේන් ගොවිතැනේදී මේවට විශේෂ නම් ටිකක් කියනවානේ. ඔව්. උදැල්ලට කියනවා කපන්නාව කියලා කියනවා. කැත්තට නැත්තම් පිහියට කොටන්නාව කියලා කියනවා. විෂය නිර්දේශය තියෙනවා අපේ දරුවන්ට ඒක. ඔව් විෂය නිර්දේශය තියෙනවා. ඔව් ඒ වගේම මැහුම් කර්මාන්තය සම්බන්ධව ගන්නකොට අපේ දරුවනේ ඉදිකට්ට නූල ඒ වගේම දිදාලය කියන දේවල් තමයි මැහුම් කර්මාන්තය එකක් මතක් කරන්න ඕන. ඔව්. කෘෂි කර්මාන්තයේදී විශේෂයෙන්ම මේ පඹයට කියන නමක් තියෙනවා. ඔව්. ඔව්. ඒක හරි වැදගත් වෙන්නේ. සමහරට අහන්නත් පුළුවන්. පඹයට කියනවා විශේෂ නමක්. හෙලිකටා කියලා කියනවා. ඒකත් මං හිතන්නේ ඉතාල වැදගත් වේ. පඹය හා සම්බන්ධ වර්තමානයේත් මේ කෘෂි කර්මාන්තයේදී මෙයා නැත්නම් හෙලිකටා නොකියුවාට පඹය භාවිත වන අවස්ථා තියෙනවා. ඔව්. සමහර කාරණයක් අමතක වුණොත් සමහරලාට අපේ දරුවෝ ඒක ගැන දැන් පුංචි කුකුසකින්වත් පුළුවන් නේ. කම්මල් කර්මාන්තය පිළිබඳව කතා කළා. අපිට ඊට පස්සේ තියෙන්නේ කුඹල් කර්මාන්තය පිළිබඳව චුට්ටක් මතක් කරන්නම්. කුඹල් කර්මාන්තය සම්බන්ධව අපේ දරුවෝ හොඳටම දන්නවා. සකපෝරුව භාවිතා කරනවා කුඹල් කර්මාන්තය සම්බන්ධව නේද සර්? ඔව්. ඊට අමතරව මේ ලී පත්ත භාවිතා කරනවා. මෙන්න මේ දේවල් ටික තමයි අපි මෙතෙන්දි චුට්ටක් මතක් කරන්නේ. නමුත් මේ ප්‍රශ්නෙට අදාළ දිදාලය සහ මයින්හම භාවිතා කරන කර්මාන්ත දෙක වෙන්නේ නිවැරදි පිළිතුර අංක 2. අපි ඊළඟ ප්‍රශ්නේ අපි ඊළඟ ප්‍රශ්නයට අදාළව අපි වන්නමක් කියලාම ගත්තොත් හොඳයි කියලා හිතුණා. අපේ විෂය නිර්දේශිත උඩරට වන්නම් නේද? අපි වෙනදත් කතා කරා වගේම උඩරට වන්නම් 18ක්, පහතරට වන්නම් 32ක් සහ සබරගමු වන්නම් 24ක් තියෙනවා. භාවිතේ පවතින්නේ 18යි. උඩරට වන්නම් අපේ දරුවන්ගේ විෂය නිර්දේශයේ තියෙනවා. එයින් මුසලාඩි වන්නමෙන් කියවෙන සතා වන්නේ නේද? අහලා තියෙන ප්‍රශ්නේ අපි මේ මුසලාඩි වන්නම ටිකක් ගායනා කරලා ඉමුනේ. නාදමාලාව ටිකක් ගායනා කරමු. තානත් තනේ නත් තානම් තම්ද නානත් තනේ නත් තානම් තනත් තනෙන තතන තනෙන තානෙන තම් දාන තනෙන තනත් තනෙන තතන තනෙන තානෙන තම් දාන තනෙන වන පැත්ත බිය පත්ත සයනම් වන පැත්ත දිය පත්ත සයනම් දුටත් යනෙන විටත් දුවන පිටත් පොට ගසා පනිමින නැත නාඩි ඉඳ වාඩි වෙවුලම්. දැන් සර්ගේ තනුවත් එක බලනකොට මට දැනෙන්නේ නිකන් පනිනවා කලබලයක් ඊට පස්සේ වේගයෙන් හැසිරෙන රටාවක් මට දැනෙනවා නිකන්. ඔව්. විටක සරලව ගමන් කරනවා නේ. සරලයි නේද? ඔව්. විටක පැන පැන යනවා වගේ. ඔව්. කලබල ගතියකුත් තනත් තනෙන තතෙන තනන තානෙන තම් දාන. අර ඒ බව තියෙනවානේ. එතකොට මුසලඩි වන්නමින් කියවෙන්නේ මුසලඩි වන්නම තමයි අපි ගායනා කරන්නේ. ඔව් මුසලඩි කියනවා හාවටත් කියනවානේ. හාවා. එතකොට කුකුලා කියලා වන්නමක් නැහැ නේද? ඔව්. එතකොට කුකුලා සංකේත වෙන වන්නමක් තියෙනවා නේද? වන්නමක් තියෙනවා. ඔව්.
කුකුලා කියන්නේ සැවුලා වන්නම. අශ්වයා කියලා වන්නමක් කියන්නේ නැහැ. නෑ. අශ්වයා කියලා නෑ තුරංගා වන්නම. අපි ඊළඟ පාඩම් මාලාවේදී අපි තුරංගා වන්නම ගායනා කරලා පෙන්නමු නේද? හොඳයි. ඔව්. එහෙනම් ආදරණීය දුවේ පුතේ සිරස ශිල්ප ශාලිකා පහේ හපන්නු සම්මන්ත්‍රණ මාලාව සමග ඔබ අපිත් එක්ක පුරා පැයක කාලයක් රැඳී සිටියා. ඔව්. ඉතින් අපි දරුවා Taman දන්න දැනුම අපිත් එක්ක හුමාරු කරගත්තා. ඒ වගේම ඔවුන් නව අලුත් දැනුම හොයාගෙන එන්නට ඇති. ඒ වගේම අලුත් අපි ඊළඟ දවසේ අපි කතා කළ යුත්තේ මොනවද කියලා සමහරලාට අපිට ඔබ දැනුවත් කරાવી. ඒ නිසා මේ සියලු දේවල් එක්ක අපි නැවතත් දවසක අපි හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබට නේද ජයග්‍රාහී දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට එනම් ආයුබෝවන්.